ලිපි ලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2020 වර්ෂය සඳහා පරිපාලන අභියාචන නිශ්චය අධිකාරී කාර්යසාධන වාර්තා මම ඉදිරිපත් කරමි. ගරු අධ්‍යාපන අමාත්‍යතුමා ගරු කතානායකතුමනි 2015 2016 2017 වර්ෂ සඳහා ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනයේ වාර්ෂික වාර්තා ඉදිරිපත් කරමි. මෙම වාර්තා අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යංශීය උපදේශක කාර්යක සභාව වෙත යොමු කළ යුතුයි යෝජනා කරමි. ගරු වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යතුමා ගරු නියෝජ්‍ය කතානායකතුමනි රජයේ ගිණුම් පිළිබඳව කාර්ක සභාවට පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන ලද වාර්තාවේ වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යාංශ සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119 වරන් 4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබුණු ක්‍රියාමාර්ග පිළිබඳව වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රජයේ ගිණුම් පිළිබඳව කාර්ක සභාවට වෙත යොමු කළ යුතු බව යයි මම යෝජනා කරමි. ස්තුතියි. ගරු සෞඛ්‍ය අමාත්‍යතුමා ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2020 වර්ෂය සඳහා දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශ කාර්යසාධන වාර්තා මම ඉදිරිපත් කරමි. ගරු ජනමාධ්‍ය අමාත්‍යතුමා ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් ප්‍රකාශනය මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යංශීය උපදේශක කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. ගරු කර්මාන්ත අමාත්‍යතුමා ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2017 වර්ෂය සඳහා ලංකා ලේලන් පෞද්ගලික සමාගමේ වාර්ෂික වාර්තාව සහ 2018 සහ 2019 වර්ෂය සඳහා මාන්තායි සෝල් ලිමිටඩ් ආයතනයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යංශීය උපදේශක කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. ගරු අධිකරණ අමාත්‍යතුමා I present the report on the submission of the observation and step taken in terms of the Standing Order 119-4 of the Parliament with regard to the matters mentioned in the Ministry of Justice in the report of the Committee of the Public Account which was presented to the Parliament. I move this report to be referred to the Committee on Public Accounts. I present the reparation policies and guidelines formulated by the Office for Reparations in compliance with Section 2 Simple A, read with Section 11(1)(g) of the Office of Reparation Act number 34 of 2018 and approved by the Cabinet of Ministers. Thank you. කාර්ක සභාව වාර්තා පිළිගැන්වීම රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාවේ වාර්තාව එම කාර්ක සභාවේ සභාපති ගරු අනුර ප්‍රියදර්ශන ආපා මහතා විසිනි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාවේදී යොමු කරන ලද පළාත් සභා මුද්‍රා ගාස්තු මාරු කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත සහ 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියමය සම්බන්ධයෙන් වූ එකී කාර්ක සභාවේ වාර්තාව ඉදිරිපත් කරනවා. ස්තුතියි. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ වාර්තාව නිසා විශේෂයෙන් මම සඳහන් කරන්න කැමතියි IMF සංවිධානයේ ව්‍යවස්ථාවේ 4 වෙනි වගන්තිය යටතේ ලංකාවේ එක්ක සාකච්ඡා කළේ වාර්තාව මම හිතන්නේ 3 වෙනි සතියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ පිට කරනවා. ඒ නිසා මම සභානායකතුමාගෙන් අහනවා ඒවා මේ පාර්ලිමේන්තු ඉදිරිපත් කළ අපේ සමාජිකයන්ට දෙන්න කියලා. විශේෂයෙන්ම රාජ්‍ය මුදල් කොමිටියත් ඒ ගැන අවධානය යොමු කරන්න පුළුවන්. අපේ සභානායකතුමා එකඟ නම් මම කැමතියි. මොකද එතුමාට ස්තුති කරන්න ඕනේ අපිට දවස් 3ක් දුන්නා මීට ඉස්සෙල්ලා විවාදයකට. ඒත් විශේෂයෙන්ම මාර්තු මාසයේ අපිට දිනයක් දෙනවා නම් මේ ගැන සාකච්ඡා කරන්න මම මේක යෝජනා කරන එතුමාටයි පාර්ලිමේන්තුවටයි
මෙතනදී අපි වාර්තාව ගැන කතා කරමු. කවුද වග කියන්නේ කියලා හොයලා වැඩක් නැහැ. මේ ආණ්ඩුවද ගිය ආණ්ඩුවද ඊට ඉස්සෙල්ලා ආණ්ඩුවද මහසෙන් රජුරෝද කියලා. දැන් තියෙන එක අරගෙන අපේ අදහස් දීලා එතනින් බලමු අපිට යම්කිසි එකඟත්වයකට සමහර ඒවාට එන්න පුළුවන්ද කියලා. ඒ නිසා මම සභානායකතුමාට යෝජනා කරන අපිට මාර්තු පළවෙනි සතියේ දෙන්න මේක පෙබ්‍රුවරි මාසේ දෙනවා නම් මාර්තු ඊට පස්සේ අපිට සාකච්ඡා කරන්න පුළුවන් සභාවේ. එතන අද තියෙන මේ ප්‍රශ්නේ ගැන මොකද්ද අපේ ස්ථාවරය මොකද්ද කරන්න ඕනේ කියලා විසඳුමක් කොහෙන් හරි දෙන්න ඕනේ. අපි එකඟ වෙන්න කරුණු ටික ජනාධිපතිතුමාට දෙන්න. මුදල් ඇමතුමාට. සභානායකතුමා ගරු නියෝජක කතානායකතුමනි මීළඟ පක්ෂ නායක රැස්වීමේදී මේ පිළිබඳ සාකච්ඡා කළා. හොඳයි. ස්තුතියි. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න. ඔව් කිරියල් ඇමතුමා. මේ සමගි ජන බලවේගය ලබන පාර්ලිමේන්තු වාරයේදී අපි දවස් දෙක විවාදයක් ඉල්ලලා තියෙනවා රටේ වර්තමාන තත්ත්වය සාකච්ඡා කරන්න. ඒක පක්ෂ නායක රැස්වීම එක මිනිට් කරලා තියෙනවා. ඉතින් ඒ දවස් දෙක අපිට ඕන ලබන සති. අපි ඊළඟ රැස්වීමේදී ගමු. රටේ වර්තමාන තත්ත්වය මොකද ඇත්ත වශයෙන්ම ගරු නියෝජ්‍ය කතානායකතුමනි මුදල් බලය තියෙන පාර්ලිමේන්තුවට. හැබැයි මුදල් ලැබතුමා මේ පාර්ලිමේන්තුවට කිසිම ප්‍රකාශයක් කරන්නේ නැහැ රටේ මුදල් තත්ත්වය ගැන. කිසි පත්තරවලට කතා කරනවා වොයිස් එකක් දෙනවා. නමුත් පාර්ලිමේන්තුවට තමයි මුදල් බලය තියෙන්නේ අපි දන්නේ නැහැ මොනවා වෙනවද කියලා. we don't know what is happening. හරි අපි ඊළඟ රැස්වීමට ගමු. එදා මේ අපේ ගමපිල බැතිතුමා කිව්වා මේ ආණ්ඩුවේ තර්කයේ සම්පූර්ණයෙන්ම මිද දැම්මා. ඔහු කිව්වා කොවිඩ් නිසා මේ ආර්ථික අර්බුදය ඇති වෙලා තියෙන කියලා. ඉතින් මේක මුදල් බලය තියෙන පාර්ලිමේන්තුවට. හොඳයි. එතකොට අපි පාර්ලිමේන්තුවේ මේක සාකච්ඡා කරන්න ඕන. මුදල් ලැබෙතුමාවත් කිසිම කෙනෙක්වත් රටේ මුදල් තත්ත්වය ගැන පාර්ලිමේන්තුවේ වචනයක්වත් ඉදිරිපත් කළා නැහැ. අපි ඊළඟ පක්ෂ නායක රැස්වීමට ගමු. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න අංක 1. ඔව් සංවිධායකතුමා. ගරු නියෝජ්‍ය බන්දුරු ගුණවර්ධන ඇමතුමා. මේ සංවිධායකතුමා. කිරියල් ඇමතුමා මේ දවස් දෙක විවාදයක් ගැන කතා කිරුවා. ඒ වගේ මුදල් ඇමතුමාට එතුමා චෝදනා කෙරුවා. දැන් රටේ තත්ත්වය ගැන දැන් ජනවාරි 1 වෙනිදා හිටියනේ ආර්ථිකය වැටිලා ලයිව් ගිහිල්ලා කියන්නේ. මතකද? තමුන්නාන්සලාගේ ආර්ථික විශේෂඥයෝ කිව්වේ මේ රට බංකොලොත් වෙනවා ආර්ථිකය වැටෙනවා ජනවාරි 1 වෙනිදා ලයිව් ඇවිල්ලා කියන්නේ කියලා. නේද? මීට වැඩිය දේශපාලන කරන්න වෙලෙට පොඩ්ඩක් දුර බලලා. නිකන් මේ తాවකාලික මේ සන්තෝෂ ගන්න හදන්නේ නැතුව. ඒ නිසා මේ රටේ ආර්ථිකය වැටෙන්න දෙන්නෙත් නැහැ. මුදල් ඇමතිවරයා ඊටාත්ම දක්ෂ ලෙස එතුමාගේ අමාත්‍යාංශය මෙහෙවනවා කියන එක විතරක් අපි පැහැදිලිව කියනවා. ස්තුතියි. වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්න අංක 1 ගරු ගාන්ත කරුණාතිලක මැතිතුමා. ඔව් සාලිකෘෂ්ණ මැතිතුමා. ඇත්ත වශයෙන්ම ලක්ෂ්මන් කිරියල්ල මන්තුමා ප්‍රධාන විපක්ෂ සංවිධායකතුමා යෝජනාවට මගේ විරුද්ධත්වයක් නැහැ. ඒත් මම අහන්නේ ඉස්සෙල්ලම මේ IMF වාර්තාව මොකද ඒකේ ආණ්ඩුවේ ස්ථාවරයයි IMF ස්ථාවරයයි දෙකම තියෙනවා. අපිට අවස්ථාව දෙන්න හැම එක්කෙනාටම සාකච්ඡා කරන්න මේක මේ පක්ෂ ભેදයෙන් වෙන් වෙන්නේ නැතුව ඒ කතා කරලා අපි එකඟ වෙන කරුණු තියනවද නැද්ද කියලා බලන්න. ඒ නිසා ඒකට වෙනම දිනයක් දෙන්න කියලා මං ඉල්ලනවා. සභානායකතුමාට පිළිතුරක් දුන්නා. වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්න ගරු ගායන්ත කරුණාතිලක මහතා කුෂ්කාරණ මහත්මයා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි ප්‍රශ්නේ ආ කොටසේ පළවෙනි කොටසට පිළිතුර 2022 ජනවාරි 31 වන දිනට ආනයනය කර ඇති මුළු ප්‍රමාණය ලීටර 1,53,227යි. දෙවෙනි කොටසට පිළිතුර අමාත්‍ය මණ්ඩල තීරණය අනුව ආනයනය කිරීම සඳහා සැලසුම් කර තිබූ මුළු පොහොර ප්‍රමාණය ලීටර 21,25,000යි. තුන්වෙනි කොටසට පිළිතුර රුපියල් මිලියන 8,627.5යි. ආ කොටසේ පළවෙනි පිළිතුර ගොවියන් අතර බෙදා දී ඇති නැනෝ රාජා දියර පොහොර ප්‍රමාණය ලීටර 1,53,227යි. දේශීය නිෂ්පාදකයින් විසින් නිෂ්පාදනය කරන ලද දියර පොහොර 2021-22 මහකන්නය සඳහා ප්‍රසම්පාදනය කර විවගාව කරන ගොවීන් අතර බෙදා හරිනු ලැබූ ප්‍රමාණය කාබනික දියර පොහොර 62,5,786 ලීටර
ආයතන 26ක් මගින් අපි මිලදීගෙන තියෙනවා. ජෛව දියර පොහොර 19,50,812යි ආයතන 8කින් අපි මිලදී අරගෙන තියෙනවා. ඒ ප්‍රශ්නේ දෙවෙනි කොටස පිළිතුර නැනෝ නයිට්‍රජන් පොහොර දියර ලීටර 1.25ක් හෙක්ටයාරයකට පැල සිටුවා දින 14ත් 16කටත් පසුව යෙදවීමට නැනෝ නයිට්‍රජන් ප්‍රමාණය ලීටර 1.25ක් හෙක්ටයාරයකට පැල සිටුවා දින 28කට පසුව නැනෝ නයිට්‍රජන් පොහොර දියර ලීටර 1.27ක් හෙක්ටයාරයකට පැල සිටුවා දින 42කට පසුව වගාවට එක් කිරීමට ඉහත පරිදි අවස්ථා 3කදී ගොවියන් වෙත පොහොර ලබා දීමට කටයුතු කළ යුතු බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කරලා තියෙනවා. කොටසට අදාළ නොවේ. අතුරු ප්‍රශ්නයක නියෝජ්‍ය කතානායකතුමනි පළවෙනි අතුරු ප්‍රශ්නේ දැන් අපි ඇහුවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ පොහොර සඳහා ලබා දීපු නිර්දේශ මොනවද කියලා. එතුමා කිව්වා නැනෝ නයිට්‍රජන් දියර පොහොර 3 වතාවකට ලීටර් 1.2 බැගින් දින 14කදී 20 ගානකදී ආපහු දින 48කදී වගේ දාන්න කියලා 3 වතාවකට නිර්දේශ දුන්නා කියලා. දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යම් නිර්දේශයක් ලබා දෙද්දී පිළිගත් විද්‍යාත්මක ක්‍රියාවලියකට අනුව තමයි වැඩ කරන්නේ. ශ්‍රේෂ්ඨ පරීක්ෂණ, ගබඩා පරීක්ෂණ කරලා කුමන වගාවකටද කුමන පොහොර වර්ගයේද කුමන ප්‍රමාණයක්ද කියලා නිර්දේශ දෙන්නේ. දැන් මේ නිර්දේශ දෙනකොට ගොවීන්ට අනුගමනය කළ යුතු සෞඛ්‍ය උපදෙස් මොනවද කියන එක ගැන ඔබතුමාගේ පිළිතුරේ නැහැ. මොකද අපි දැක්කා දිගටම වාර්තා වුණා පොහොර දීර කෑන් පුපුරපුවා. ඒ වගේම අත්වල එහෙම ගෑවුනහම පළු දාන ඒවා. ඒ වගේම ගමේම ඉන්න බල්ලෝ ටික කුඹුරට බහිනවා පොහොර ගැහුවට පස්සේ. මොකද්ද මේකට ඔබතුමාලාගේ නිර්දේශ ලැබිලා තියෙන්නේ? ගරු නියෝජ්‍ය කතානායකතුමනි ගරු ගායන්ත කරුණාතිලක මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයේ සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳව ප්‍රශ්නය අහලා නැහැ. ඉතින් එහෙම ඒක අහලා තිබුණා නම් මීට වඩා සවිස්තර උත්තරයක් ලබා දෙනවා. නමුත් විශේෂයෙන්ම කිය යුතුයි ඔය කෑන් පුපුරන එක සිද්ධ වුණේ නැනෝ නයිට්‍රජන් හා සම්බන්ධව නෙමෙයි. ඒක වුණේ දියර පොහොරයන් පිළිබඳව දේශීය නිෂ්පාදකයන් පිළිබඳව. නමුත් ඔබතුමා දැනගත යුතුයි අපි පළවෙනි කන්නේදී මේ දේශීය නිෂ්පාදන දියර පොහොරයන් මිලදී ගැනීමේදී ක්‍රමානුකූල වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා ඒ නිෂ්පාදකයන් ලවාම ගොවියන් දැනුවත් කිරීම අපේ උපනිෂ නිලධාරීන් හරහා ගොවියන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වුණා. මම කියන්නේ නැහැ 100% මේක සාර්ථක වුණා කියලා අසාර්ථක වෙච්ච තැන් තියෙනවා. නමුත් මේ අතරතුරදී විවිධ අකටයුතුකම් සිද්ධ වුණා. අපිට නියාමනය කිරීමේදී ගැටලුවක් ආවා. සමහර නිෂ්පාදකයෝ අපිත් එක්ක ලියාපදිංචි නොවුන අය මේ අතරතුරේදී වාසිය. ඔබතුමා හොඳටම දන්නවා මාධ්‍ය හරහා යම් අවස්ථාවන් වලදී මේ කළු පාට පස් දීලා තිබුණා කියලා ගෝණි පොලේ ගහපු ඒවා තිබුණා. ඔය කෑන් පොලේ ගහපු ඒවා තිබුණා. නමුත් අපි ඒ පිළිබඳව එකෙන් එක අපේ කෘෂිකර්ම නිලධාරීන් වගේම AI මහත්තුරු යවලා මේ ගොවියන් සමග සාකච්ඡා කිරීමේදී අපි නිර්දේශ කරපු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පොහොර ලේකම් කාර්යාලයේ ලියාපදිංචි නොකරපු විශාල පිරිසක් මේ අතරතුරේදී කරා. මේ අතරතුරේදී තාමත් වංචනික ලෙස මේවා ගොවියන් අතර බෙදා හරින්න කටයුතු කරලා තිබුණා. නමුත් මෙවර අපි ඒ න්‍යාමනය නිවැරදිව කරන්න කටයුතු කරනවා. දෙවැනි අතුරු ප්‍රශ්නය. දෙවෙනි අතුරු ප්‍රශ්නය මම එතුමාට ස්තුතිවන්ත වෙනවා මේක පිළිගැනීම ගැන යම් වරදක් වෙච්ච එක ගැන. දැන් මම ප්‍රශ්නේ අහනකොට ඇත්ත වශයෙන් ඇමතුමනි අර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශවල සෞඛ්‍ය පැත්ත ඉතා වැදගත්. දැන් මේකේ එහෙම එකක් නැහැ. දැන් අපි දන්නවා නියෝජ්‍ය කතානායකතුමනි ඒ පිළිබඳව අහලා නැහැ. අහලා තිබුණා නම් ඒ කොහොමද නිර්දේශය ලබා මොකද ගරු මන්ත්‍රීතුමනි ආයතන ගණනාවක් මම ඔබතුමා අහලා තිබුණේ ලීටර් ප්‍රමාණය විතරයි මම ආයතන ප්‍රමාණයක් කිව්වා. කාබනික දියර පොහොර අපි ආයතන 26කින් ලබා ගත්තා. ජෛව දියර පොහොර ආයතන 8කින් ලබා ගත්තා. මේ ලබා ගැනීමේදී ඒ අයගේ නිෂ්පාදනයන් වල තියෙන ප්‍රමිතිය අනුව යෙදවීමේදී යම් පොඩි වෙනස්කම් සිද්ධ වුණා.
ඒ කියන්නේ එක ආයතනවල තියෙන ප්‍රමිති අනුව දැන් අපි මෙවර අපි නියාමනය කිරීමේදී ඒක එක රේන්ජ් එකක් ඇතුළට ගන්න අපි සාකච්ඡා කරා මේ සියලුම නිෂ්පාදකයෝ ඒ ප්‍රමාණය අපි යෝජනා කරන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අපි කියන්නේ මට නම් කිසිම සම්බන්ධයක් නැහැ මම මේ පිළිබඳව කටයුතු කරන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විශේෂඥයන් විසින් නිර්දේශ කරපු තැනට ආවා. එතකොට අපිට පුළුවන් මෙවරදී ගොවියන්ට නිවැරදිව සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳව දැනුවත් කරන්න. හැබැයි දැනුවත් කිරීමේදී දිස්ත්‍රික්ක 25ට අපි වෙනමම පොහොර යෙදවුම් කමිටු පිහිටවල දිස්ත්‍රික් ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් කමිටු පිහිටවල ඒ කමිටුවට වගකීම බාර දෙන්න බලාපොරොත්තු වෙනවා මේ සියලුම නිෂ්පාදනයන් වලට ගොවි සංවිධානත් එක්ක බද්ධ වෙලා කටයුතු කරන්න. දෙවෙනි අතුරු ප්‍රශ්නය හැටියට මම කියන්න කැමතියි දැන් මේක අලුත්ම අත්දැකීමක්. එතකොට මේ ගොවීන්ට අත්පත්‍රිකාවක් දුන්නේ පෝර යොදන දින ගාන ඒ ප්‍රමාණ ගැන විතරයි. සෞඛ්‍ය උපදෙස් නැහැ. අපි දන්නවා නියෝජ්‍ය කතානායකතුමනි ඉස්සර ගොවීන්ට තමන්ගේ වගාවල් බේරගන්න උනේ වනසතුන්ගෙන්. දැන් සුනකින්ගෙන් බේරගන්න වෙලා තිබෙනවා. ඒ වගේම මම එතුමාගෙන් අහනවා මේ පරීක්ෂණ හරියට නැතුව මේක අත්දැකීම ලබන්නේ ඉන්දියාවේ වාණිජ්‍ය ආයතනයකට ලංකාවේ මහකන්නේ හෙක්ටයාර් ලක්ෂ 8ක් පරීක්ෂණ සඳහා ඉඩ ලබා දීමක්කුත් මේකෙන් සිද්ධ වෙලා තියෙනව නේද කියන මම එතුමාගෙන් අහන්න කැමතියි. ඔව් අමාත්‍යතුමා. එතුමා පිළිගන්නවාද? ගරු නියෝජ්‍ය කතානායකතුමනි මිලියන 65ක් සමාජිකත්වය ලැබපු ලෝකයේ විශාලතම සම්පකාර සංවිධානය තමයි IFPO කියලා කියන්නේ. අපි විවිධ රටවල් වලින් රටවල් ගණනාවකදී අතිගරු ජනාධිපතිතුමත් අපි මූලිකත්වයේ අරගෙන අපි ඉල්ලීම් කරා කාබනික වගාවට අපි යනකොට අපිට විසඳුම් ලබා දෙන්න පුළුවන් ආකාරයන් ගැන. ඔබ දන්නවා අගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි උත්සාහයක් ගත්තේ චීනයෙන් අපිට යෝජනාවක් ආවා. ඒ ගෙනාපු යෝජනාවේදී අපි එකඟ වෙලා ගෙනාපු පොහොරවල අකටයුත්තක් සිදු වුණා. ඉතින් අපි ඒක නතර කරා. ඊළඟට අපි ඉල්ලීම කරා ඉන්දියාවෙන්. ඉතින් ඒ අනුව තමයි අපි මේ නැනෝ නයිට්‍රජන් ගෙන්නන්න අපිට හැකියාව ලැබුණේ. ඉතින් මම හිතනවා මේක පරීක්ෂණ මට්ටමින් දැනුත් අපේ ලංකාවෙත් මේ විදිහටම මේ නැනෝ තාක්ෂණය භාවිතා කරමින් පොහොර නිෂ්පාදනය කරන්න කටයුතු කරලා තියෙනවා හොයාගෙන තියෙනවා. නමුත් විශාල ආයෝජනයක් කරන්න සිදු වෙන හින්දා තමයි අපිට තවම බැරි වුණේ. නමුත් ඉන්දියාවෙන් අපිට වඩා ඉදිරියට ගියපු නිසා තමයි අපි එහෙන් ගෙනාවේ. නැතුව ඉන්දියාවට අපේ රටේ පරීක්ෂණාගාරයක් කරන්න අවස්ථාව ලබා දුන්නා නෙවෙයි. මේ පිළිබඳව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල්තුමා සම්පූර්ණ වගකීම බාර ගන්න තියෙනවා. එතුමා මේ පිළිබඳව හොඳ අවබෝධයකින් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි ඉන්දියන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් සමග අමාත්‍යංශය සමග මනා සම්බන්ධතාවයක් අපිට කොමසාරිස්තුමා ඉන්දියන් මහ කොමසාරිස්තුමා සම්බන්ධ කරලා දුන්නා හදලා දුන්නා. සාකච්ඡාවන් වට ගණනාවක් ගිහිල්ලා අපි සම්බන්ධ වෙන්නේ නැහැ. අපි මේ ගැන දන්නේ නැහැ. අපි තීරණ ගන්නවා විතරයි. ඒ නිර්දේශය උඩ තමයි මේක ලංකාවට ගෙන්නන්න තීරණය කරන්නේ. එහෙම නැතුව එක එක්කෙනාගේ අවශ්‍යතාවයට ඕන එපාකම් වලට මේවා ගෙනාවන් නෙමෙයි. ස්තුතියි. ප්‍රශ්නාංක 2 ගරු බුද්ධික පතිරණ මැතිතුමා. මම අහනවා ගරු කතානායකතුමනි. කෘෂිකර්ම අමාත්‍යතුමා. කෘෂිකර්ම අමාත්‍යතුමා. ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, නියෝජ්‍ය කතානායකතුමනි. ප්‍රශ්න ආ අංක 1 පිළිතුර පිළිගනි. අංක 2 පිළි නොනගනි. හේතුව ශ්‍රී ලංකාවේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව 2016 වසරේ සිට 2020 දක්වා ජාතික කිරි නිෂ්පාදනය ලීටර් මිලියන 367 සිට මිලියන 491 දක්වා වැඩි වී ඇත. ප්‍රශ්න අංක 3 පිළිගනි. ආයන්න පිළිතුර 1 ඔව් 2 මහා පරිමාණ කිරිගොවිපළ ව්‍යාපාරිකින් සඳහා සතුන් 5000ක් පමණ 2022 වර්ෂයේදී ආනයනය කිරීමට සැලසුම් කර ඇත. පිළිතුර අංක 3 කිරිගවයින් ආනයනය රජය විසින් නොකරන අතර පෞද්ගලික ව්‍යවසායකින් විසින් ආනයනය කරනු ලැබේ. ඒ සඳහා රජය විසින් පහසුකම් ලබා දීම පමණක් සිදු කෙරේ. ප්‍රශ්න අංක 1 පිළිතුර අංක 1 තිබේ. අංක 2 කිරිගොවින් ගණන සංඛ්‍යාත්මකව ඉහළ නැංවීම පමණක් නොව පවතින කිරිගොවිපළ ඵලදායීතාවයේ ඉහළ නැංවීම තුළින් ජාතික කිරි නිෂ්පාදනයේ ඉහළ නැංවීම මූලික කරගත් ව්‍යාපෘති සඳහා මේ වසරේ වැඩි අවධානයක් යොමු කර ඇති අතර නව ගොවින් සඳහා අවස්ථාව සැලසීම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සිදු කෙරේ. ඒ අනුව පහත සඳහන් ව්‍යාපෘති සැලසුම් කර ඇත. 1
කුඩා හා මධ්‍ය පරිමාණ කිරි ගොවිපළ සංවර්ධනය මගින් ගොවිපළ නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීම. ඒ යටතේ කිරි ගන්නා ගවයින් 5, 10 හා 11, 25 දක්වා සිටින ගොවිපළවල ඵලදායීතාවය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය යෙදවුම් ලබා දීම සහ කිරි නිෂ්පාදන ගම්මාන සංවර්ධනය කිරීම, ගව ආහාර ප්‍රචලිත කිරීම, තෘණ වගාව, TMR හා සයිලේජ් නිෂ්පාදකයන් ව්‍යවසායකයන් මට්ටමින් ඇති කිරීම පසු වෛද්‍ය කොට්ටාස 337 තුළ ක්‍රියාත්මක කෙරේ. ඒ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 1120යි. පිළිතුර අංක 2 දියරකිරි පරිභෝජනයේ ප්‍රචලිත කිරීම සඳහා වන ව්‍යාපෘතිය රුපියල් මිලියන 25යි. කිරි නිෂ්පාදනයේ සිට පාරිභෝගිකයන් දක්වා කිරි ප්‍රවාහනය කිරීම කඩිනම් යාන්ත්‍රණයක් සැකසීම, පාරිභෝගිකයාගේ හට දියරකිරි ලබා ගැනීම අවස්ථාව සුලභ කිරීම. පිළිතුර අංක 3 ගව හා එළු අභිජනන ගොවිපළ ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය රුපියල් මිලියන 25යි. මේ යටතේ උසස් ආරේ ගවයින් හිගකමට පිළිතුරක් ලෙස අභිජනනය මගින් වැඩි කිරි නිෂ්පාදන සහිත හා දේශගුණික කලාපවලට ගැලපෙන සතුන් නැති කිරීම. ඔව් පළවෙනි අතුරු ප්‍රශ්නය. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දැන් ඔබතුමා දන්නවා පහුගිය දවස්වල ආනයනික කිරිපිටි හිඟය, මේ ආනයනික කිරිපිටි පිළිබඳව මේ සභාවේ කවුරුත් දන්නවා, මගේ මතය මොකද්ද කියලා ඔබතුමා ඇතුළු කවුරුත් දන්නවා. නමුත් මේ රටේ ඇති කරලා තියෙන මේ ඇබ්බැහියක් විසින් මේ සහ හිඟය විසින් අම්මලා පෝලිං වල එහෙම නැත්නම් පවුලේ අය පෝලිං වල කිරිපිටි පෝලිං ඇති වුණා. එහෙම තත්ත්වයක් තුල තමයි මේ දියර කිරි වැඩිපුර නිෂ්පාදනය කිරීම, ඒ වගේම සුපිරි වෙළඳසල් ජාලයට එනවට අමතරව අර චූන් පාන් වාහනයෙන් පාන් ටික එනවා වගේ මේ කිරි ටිකත් ගේන්න පුළුවන් ක්‍රමවේදය හදන එක සහ වැඩි කිරි නිෂ්පාදනයක් සිද්ධ කරන එක. මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි, දැන් ඔබතුමාලා කොච්චර මේ ගවයෝ දීලා කිරි නිෂ්පාදනය කරත් වැඩක් නැහැ. ඇතැම් ආනයනික කිරිපිටි සමාගම් කිරිපිටි පවුඩර් එක ගේනවා. ගෙනල්ලා ඒක දිය කළා දියර කිරි කියලා සුපිරි වෙළඳසල් වල පැක් කරලා විකුණනවා. මේකෙන් පහර වදින්නේ අහිංසක කිරි ගොවියට. ඒ විතරක් නෙවෙයි, පවුඩර් එක අරගෙන යෝගට් වර්ග හදනවා. යෝගට් වර්ග හදනවා. එතකොට දැන් අපිට ආනයනික කිරිපිටි පිළිබඳ බලවත් අවිශ්වාසයක් තියෙනවා. මේ පාර්ලිමේන්තුවට මම ඉදිරිපත් කරපු වාර්තාවක් තියෙනවා. ඔබතුමා අරන් බැලුවොත් මෙහි තියෙනවා ආනයනික කිරිපිටි වල ප්‍රමිතිය පිළිබඳ. ඉතින් ඒ સંદર્ભය තුල ඒ ආනයනික කිරිපිටි වලින් හදලා යෝගට් කවනවා නම් පොඩි දරුවන්ට දියර කිරි කියලා විශ්වාසයෙන් ඒ කිරිපිටි ටික දිය කරලා බොන කිරි හදනවා නම් එකක් සෞඛ්‍ය අනතුරේ, දෙවන එක කිරි ගොවිය අනතුරේ. කැටි කරන්න. මෙන්න මේ සම්බන්ධයෙන් මොකක්ද අමාත්‍යාංශයට කරන්න පුළුවන් මැදිහත් වීම? ඔව් අමාත්‍යතුමා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු කිරිපිටි භාවිතය පිළිබඳව ගැටලුව ඇත්තටම ගැටලුකාරී සහගතයි. පෝෂණ ගුණය අඩුයි කියලා වෛද්‍යවරු අපිට උපදෙස් දීලා තියෙනවා. මේ අනුව ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ලංකාවේ පසු වෛද්‍ය කාර්යාලය 337ක් තියෙනවා. අපි නියම ව්‍යාපෘතියක් හැටියට මේ වසර තුල දියර කිරි ප්‍රචලිත කිරීම උදෙසා නැවුම් කිරි ප්‍රවාහනය කරන වාහන 337ක් අවම වශයෙන් හැම පසු වෛද්‍ය කාර්යාලයකටම එක බැගින් යොදලා ජනතාවට දියර කිරි සුලභ කිරීමේ ව්‍යාපෘතියකට අවධානය යොමු වෙලා තියෙනවා. ඊට අමතරව පෞද්ගලික ව්‍යවසායකින් අපිත් එක්ක එකතු වෙලා තියෙනවා නැවුම් කිරි ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙලට ව්‍යාපාරික මට්ටමින් එකතු වෙන්න. එයාලත් දිරිදීමන අපි ලබා දීලා උද්‍යෝගමත් කරන්න කටයුතු කරනවා. දෙවැනි අතුරු ප්‍රශ්නය. මේ පිටිකරන කිරි ආනයනික පිටිකරන කිරි ඇතම් සමාගම්වල මේ ආනයනික පිටිකිරි පිළිබඳ ප්‍රශ්නය මතු කරපු අවස්ථාවේදී අපිට වාර්තා වුණා ඒ ආනයනික සමාගම් රජයේ දියර කිරි මිලදී ගන්න ක්‍රමයක් තියෙනවනේ ගොවියන්ගේ. ඒ මිලදී ගන්න විදිය නැත්තම් පෞද්ගලික අංශය දියර කිරි මිලදී ගන්න තැන් වලට ගිහිල්ලා ඒ රජය හෝ අර පෞද්ගලික අංශය දියර කිරි මිලදී ගන්නවට වඩා වැඩි ගාණක් දීලා අර බහුජාතික කොම්පැනි අපේ කිරි ගොවියගේ කිරි ටික අරගෙන ඒ කිරි ටික කාණු වලට හලනවා. මොකද එතකොට අහන් කෙටියෙන් එහෙම කරපුවාම අර පිටිකිරි වල විතරව මෙන්න මේ කාරණා වලට වැටමඳින්න වෙළඳ අමාත්‍යාංශයත් එක්ක මෙතන වෙළඳ ඇමතුමා ඉන්නවා, වෙළඳ මේ සම්බන්ධ පාරිභෝගික අධිකාරිය විශේෂ භාර ඇමතුමා ඉන්නවා. මේ වාර්තාව පාරිභෝගික අධිකාරිය තුල තියෙනවා. ඒ නිසා මේ වාර්තාව මදි කියලා හිතනවා නම් මේ වාර්තාව ඉදිරියට ගෙනහිල්ලා හරි මේ දේශීයව කිරි නිෂ්පාදනය කරන රාජ්‍ය ආයතනය තියෙනවා.
ඒ වගේම තමයි පෞද්ගලික ආයතන ගණනාවක් තියෙනවා. ඒ අයට පහසුකම් ටික දීලා මේක වැඩි කරන ක්‍රමයක්. මොකද දැන් කිරි නිෂ්පාදනය කරාට වැඩක් නැහැ. රජයේ ආයතනයටත් ලංකාවේ පිටිකිරි සහ දියරකිරි හදන දේශීය සමාගම් වලට කිරි ටික එන ක්‍රමවේදයක් හදන්න ඕනේ. මොකද මේ වෙනකොට දල වශයෙන් දියරකිරි ලීටරයක් රුපියල් 100ත් 110ත් අතර ගාණක් මොකද්ද? ඒක අපද්ද වෙනවා. නියෝජ්‍ය කතානායකතුමනි ගරු මන්ත්‍රීතුමා කියාපු අත්දැකීම් අපිට තියෙනවා. මීට අවුරුදු 4කට විතර එහා කාලය තුල කිරිගොවියන්ගෙන් කිරි මිලදීලා අරගෙන කානුවලට හලලා යවපු යෝගයක් තිබුණා. ඒ තුල බලාපොරොත්තු වෙන්නේ බහුජාතික සමාගම් හෝ එවකට තිබුණු පාලනය මේ රටේ කිරිගොවිය අධෛර්යමත් කිරීම සහ දේශීය කිරි නිෂ්පාදනය අඩාල කිරීම. මේ කාරණාව අපි හොඳට තේරුම් අරගෙන තියෙනවා. වර්තමානයේ අපේ ආණ්ඩුව යටතේ ලංකාවේ කිසිම තැනක කිරි නිෂ්පාදනය කරන ගොවියෙකුගේ කිරි අලෙවි කිරීම පිළිබඳව කිසිම ප්‍රශ්නයක් පැන නැගිලා නැහැ. රාජ්‍ය ආයතන සහ පෞද්ගලික අංශ ගොවියන්ගෙන් කිරි මිලදීලා ගන්නට අවශ්‍ය සියලුම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරලා තියෙන පමණක් නෙවෙයි වෙළඳ අමාත්‍යාංශයත් එක්ක ඒකාබද්ධ වෙලා ජනතාවගේ පාරිභෝගික අවශ්‍යතාවයේ කිරි වලින් ඉටු කරන්න අවශ්‍ය වැඩපිළිවෙළ පවා මේ වන විට ඒකාබද්ධව ක්‍රියාත්මක කරලා තියෙනවා. වෙළඳ අමාත්‍යතුමා නිරන්තරයෙන් අපිත් එක්ක සම්බන්ධීකරණය වෙන උපදෙස් දෙනවා අපිට අපේ කිරි නිෂ්පාදනය කිරීම සහ පාරිභෝගික අවශ්‍යතාව සම්පූර්ණ කරන්න අපේ මැදිහත් වීම එතුමා අපේක්ෂා කරනවා. හොඳයි බොහොම ස්තුතියි. ඔව් මට මම ඔබතුමාගේ ප්‍රශ්නයක් අහන්න මම මතු කරපු කාරණයකට ඔබතුමාගෙන් මට පිළිතුරක් කියුනේ නැහැ. ඒ තමයි මම ඇහුවේ දැන් අර පිටිකිරි ගෙනල්ලා දිය කළා යෝගට් හදනවා සහ දියර කියලා විකුණනවා. මේවයි ප්‍රමිතිය පිළිබඳව අධීක්ෂණය කරන කඩාපනින එකක හරි ඒ දවලා මේවා සාම්පල් අරගෙන මේ පරීක්ෂණ කරන ක්‍රමවේදය මොකක්ද කියලා. ඒකට උත්තරයක් දුන්නේ නැහැ. නියෝජ්‍ය කතානායකතුමනි ආහාරවල සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ආහාර පාලන පනත සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අදාළ පනතක්. ඒ අනුව සෞඛ්‍ය දෙපාර්තමේන්තුවගේ අවධානය යොමු කරන්න අපි අපේක්ෂා කරන එතුමා කියපු කාරණාව සත්‍යද කියලා බලන්න. අපේ කාරණාව තමයි දියරකිරි ප්‍රචලිත කිරීම, දියරකිරි සුලභ කිරීම. ඒ තුල අපි විශ්වාස කරනවා පිටි දිය කරලා පාරිභෝගික ද්‍රව්‍ය හදන එක අවම කරන්නට නැත්නම් සීමා කරන්න අපේ මැදිහත් වීම සාර්ථක වේ කියලා අපි විශ්වාස කරනවා. හොඳයි බොහොම ස්තුතියි. ප්‍රශ්නාංක 3 ගරු හේෂා විතානගේ මහතා. ප්‍රශ්නාංක 4 ගරු චමින්ද විජේසිරි මහතා. හතරවෙනි ප්‍රශ්න අහනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. වෙළඳ අමාත්‍යතුමා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි ගරු විජේසිරි මන්ත්‍රීතුමා ග්‍රාමීය ප්‍රාග්ධන බැංකුවක් පිළිබඳව අහලා තිබෙන්නේ එවැනි බැංකුවක් තවම නැහැ. විශේෂම සෞභාග්‍යදක ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබෙනවා අපේ රටේ තිබෙන සම්පකාර බැංකුව ඒකරාශී කරලා බැංකුවක් ස්ථාපිත කළ යුතුයි කියලා. ඒ වගේම අපේ අමාත්‍යාංශයේ ගැසට් නිවේදනයේත් ඒ වගකීම් බාර දීලා තිබෙනවා. ඒ අනුව මේ වන විට මෙවැනි බැංකුවක් ස්ථාපිත කිරීම සම්බන්ධව අවසන් අධීරයේ තිබෙන්නේ ඒ සඳහා කෙටුම්පතක් හදලා ඒ අවශ්‍ය මූලික කටයුතු කරලා තිබෙන්නේ. තාම මේ බැංකුව ආරම්භ කරලා නැහැ. මේ සම්බන්ධව සම්පකාර සමිතිවල විවිධ අදහස් යෝජනා තිබෙනවා. ඒ නිසා ඒ අයගේ අදහස් යෝජනාත් අරගෙන මේ බැංකුවක් ස්ථාපිත කිරීමට කටයුතු කරනවා. නමුත් මෙවැනි බැංකුවක් නැත. නියෝජ්‍ය කතානායකතුමනි අන්න හරි. එහෙම බැංකු නැහැ. හැබැයි එහෙම බැංකු බෝඩ් තියෙනවා මතුමා. ඒකයි මට තියෙන ප්‍රශ්නේ. මගේ ප්‍රශ්නේ ඔබතුමා හරි. එහෙම බැංකු නැහැ නියෝජ්‍ය කතානායකතුමනි. හැබැයි මේ රටේ මෙහෙම බෝඩ් ගාපු බැංකු තියෙනවා. ඒ බැංකු තියෙන මම මේ කියන්නේ ඒකයි මේ වගේ බැංකු ඒවා නීත්‍යානුකූල නෙවෙයි කරුවා මතුමා. මම විවාදේවා. මම හොරේවා. මේ වගේ ඉන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඥාතිවරු තමයි මේක කරන්නේ. විශේෂම ওই පැත්තේ වැඩියෙන්ම කෑ ගහන මන්ත්‍රීවරයෙක්ගේ බැංකුවක් ගැන මම කියන්නේ. හරි ඔබතුමා කෙටියෙන් ප්‍රශ්න අහන්න. ඒ නිසා ඒක තමයි කර නියෝජ්‍ය කතානායකතුමනි මේ රටේ ව්‍යාජ විදියට බැංකු කියන නාමය පාවිච්චි කරලා හොඳයි පැහැදිලි. අයිනිසක මිනිස්සුන්ගෙන් සල්ලි වංචා කරන බැංකුවක් තියෙනවා කරු එමතුමනි. හරි අමාත්‍යතුමා උපකාර කියලා විතරක් තියෙනවා නම් විතරයි අපිට සම්බන්ධ වෙන්න පුළුවන්. නැත්නම් බැංකුවක් කියලා තියෙනවා නම් ඒක මහ බැංකුවෙන් බලන්න ඕනේ. හොඳයි. ඒක වෙළඳ අමාත්‍යාංශයට අපට අයිති නෑ ඒක. දෙවෙනි අතුරු ප්‍රශ්නය. දෙවෙනි අතුරු ප්‍රශ්නවත් එවෙනි ප්‍රශ්නයක් තමයි කරු අමාත්‍යතුමනි. ඔබතුමා හොයලා බලන්න මම දෙන්නම් විස්තර ටික. මේ වගේ බැංකු ශාඛා ගණනාවක් දාගෙන ව්‍යාජ ලෙස මුදල් එකතු කරගනිමින් අපි දන්න සම්පකාර බැංකුවක් කියලා දැම්මත් බැංකුව කියන නාමය තාම දීලා නැහැ. මොකද මුදල් මණ්ඩලයේ අනුමැතිය නැහැ. නමුත් සම්පකාර
ග්‍රාමීය බැංකු කියලා නාමය දාගෙන තිබෙනවා. ඒක නීත්‍යානුකූල නෑ ගරු ඇමතුමනි. ඔබතුමා පිළිගන්නවා. ග්‍රාමීය සම්පකාර බැංකු කියලා බැංකුවක් නෑනේ. බැංකුව කියන නාමය දෙන්න බෑ. හේතුව මුදල් මණ්ඩලයේ අනුමැතිය නෑ ගරු නියෝජ්‍ය කතානායක. ඒතකොට මුදල් මණ්ඩලයේ අනුමැත නොවන මෙන්න මේ කියන ව්‍යාජ බැංකු දිවයින පුරා තිබෙනවා. ශාඛා 171ක්. මම දන්න විදිහට හරියට දන්නේ නැහැ. හැබැයි මේ වගේ අයිතිකාරෝ මේ වගේ කළමනාකාරෝ දේශපාලනයට අයිති කියන කඳවුරක්. ඒතකොට ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේම බැංකු තියෙනවා කියලා දැන් ඇමතුමා පිළිගත්තා. ග්‍රාමීය සම්පකාර බැංකු. හැබැයි බැංකු නාමය පාවිච්චි කරන්න බෑ. ඒක මුදල් ගණදෙනු සිද්ධ වෙන නිසා. මේවා දැන් දීර්ඝ කාලයක් තිස්සේ පැවතගෙන එනවා. හැබැයි පැවතගෙන එන්නේ ඉහළ පෙළේ දේශපාලන කට්ටියගේ උදව් හිතවත්කම් මත. දැන් අපි දකිනවා මම නම් කියන්න බය නෑ. ඔය පැත්තේ වැඩිම කහ ගන්න තිස්ස කුට්ටිආරේ මන්ත්‍රීතුමාගේ බැංකුව තමයි ග්‍රාමීය සම්පකාර සමිති බැංකුව. හැබැයි බැංකුව වැරදි. නීතිය අගවල නෑ. එහෙනම් තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීතුමාගේ බැංකුව පවත්වාගෙන යන්න ආණ්ඩුව ඇයි මේ හොර බැංකුව කටයුතු කරන්න අවසර ලබා දීලා තියෙන්නේ. ඔව් අමාත්‍යතුමා. ඒ පිළිබඳව අපි සොයා බැලීමක් කරන්නම්. විශේෂයෙන් මේක පළාත් සභාව යටතේ මම හිතන්නේ පාලනය වෙන මැත්තේ රේකී අමාත්‍යාංශය යටතේ මෙවැනි මොනමාකාරයකවත් බැංකුවක් නැහැ. නමුත් ඔය කියන බැංකුව පිළිබඳව සමූපකාර නම තිබෙනවා නම් අපි මැදිහත් වෙන්නම්. එහෙම නැත්නම් අපි සියලුම දෙනාම එක්ක අහුවෙලා මේ පිළිබඳව මහ බැංකුවට දැනුවත් කිරීමක් කරමු. හොඳයි. තමයි කළ යුතු වන්නේ. හොඳයි. බොහොම ස්තුතියි. ප්‍රශ්න අංක 5 ගරු ශාන්ත බණ්ඩාර මහතා. ගරු ආරිමාර්ග ඇමතුමාගෙන් අහනවා. ආරිමාර්ග අමාත්‍යතුමා. නියෝජ්‍ය කතානායකතුමනි ගරු ශාන්ත බණ්ඩාර මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නය එක ඔව් දෙක රුපියල් මිලියන 51,836යි. දෙක ආසියානු සංවර්ධන බැංකුව සහ ශ්‍රී ලංකා රජය. තුන මෙම ව්‍යාපෘතිය මගින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහා වාරිමාර්ග 7කට දේවවූව වැෑමඩිල්ල හක්වටුනාවය පාලු කඩවල අත්තරගල්ල අබකොල්ල වැව මැඩියාව යන ජලාශ සහ පොල්පිතිගම ඇහැටු වැව මහව යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල එල්ලංගා පද්ධති 23ක පවතින සුළු වාරි මාර්ග 350කට දෙකන්නේම වගා ත්‍රීවර 1.8ක් දක්වා වැඩි කිරීම සඳහා මහවැලි ගඟේ අතිරික්ත ජලය ඝන මීටර මිලියන 100ක් සහ නාලන්දා ජලාශයේ වාහන දමන ජලය ඝන මීටර මිලියන 30ක් ලෙස වාර්ෂිකව ඝන මීටර මිලියන 130ක ජල ප්‍රමාණයක් ලබා දෙනවා. සියඹලංගමුව ජලාශයට මේ අයත් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ වෙනුවට සියඹලංගමුව ජලාශය වෙත වයඹෑලෙන් ජලය නිකුත් කිරීම සඳහා මහා කිතුල ජලාශයේ සැඳල් බැම්මේ දොරටුවක් ඉදි කිරීමට සැලසුම් කරලා තියෙනවා. 4. පිළිතුර එම ඉදිකිරීම සඳහා අවශ්‍ය මුදල දැනට ඉදිකිරීම ආරම්භ කර ඇති මහා කිතුල මහා කිරුළ ජලාශය ඉදිකිරීම කොන්ත්‍රාත් පැකේජයට ඇතුළත් කර තියෙනවා. අදාළ නොවේ. ගරුණීය අතුරු ප්‍රශ්නය ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා ගරු ආරිමාර්ග ඇමතුමාට. විශේෂයෙන්ම වයඹ පළාතේ ගෝ ජනතාවගේ දීර්ඝ කාලීන ඉල්ලීමක් තමයි මේ වයබැලෙන් ජලය ලබා ගැනීම. මේ ව්‍යාපෘතිය පිළිබඳව ගරු ඇමතුමා විශේෂ අමාත්‍යවරයා හැටියට විශාල නායකත්වයක් ලබා දෙනවා. මේ ව්‍යාපෘතිය ගරු ඇමතුමනේ නිර්මාණය කරද්දී ඇත්තටම මේ සියඹලාංගමුව ජලාශයට ජලය ගෙනීම සම්බන්ධව ගැටලුවක් මතුවුණා. මේ සම්බන්ධව මීට කලින් කටයුතු කරපු ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්කත් අපි සම්බන්ධ වෙලා කටයුතු කරා ඒ ඉංජිනේරු මහතුරුත් එක්ක. ඊට පස්සේ ගරු අග්‍රාමාත්‍යතුමා අපේ ජොන්සන් ප්‍රනාන්දු මැතිතුමා ඇතුළු සියලු දෙනා මැදිහත් වෙලා ඔබතුමාගේ සම්බන්ධීකරණය තුළ විශේෂයෙන් මේ සියඹලාංගමුව වැවට වතුර අරගෙන ඒල්ලංගා පද්ධතිය ශක්තිමත් කිරීමට කටයුතු කරන එක. ඉතින් දැන් ඇත්තටම යෝජනා වෙලා තියෙන මහා කිතුල් ජලාශයේ සඳලිවේලි දෙකෙන් එකක් පොතුවේල දෙසටත් අනිත් එක සියඹලාංගමුව දෙසට තමයි තියෙන්නේ. නමුත් මේ සම්බන්ධව තීරණ ඒ ගත්තත් තාම ඒ ක්‍රියාත්මක වීම සම්බන්ධව විවිධ මත පළ කරනවා ගරු අමාත්‍යතුමනි. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ පිළිබඳව වැඩි මැදිහත් වීමක් කරමින් විශේෂයෙන් මේ සියඹලාංගමුව ජලාශයට ඒ සඳලිවේලි දෙකෙන් එකක් ලබා ගැනීම තුළින්
එල්ලංගා පද්ධතිය හරහා විශාල කුඹුරු ප්‍රමාණයකට ගොවීන් ප්‍රමාණයකට ජලය ලබා ගන්න හැකියාව ලැබෙන ඒ පිළිබඳව ඔබතුමා කටයුතු කරනවාද කියන එක මම අහන්න කැමතියි. නියෝජිතතුමනි ගරු මන්තුමාගේ යෝජනාව අනුව අපේ ප්‍රදේශයට ඇවිල්ලා නිලධාරීන් සහ ගොවි ජනතාවත් එක්ක එකතු වෙලා සාකච්ඡා කරලා ප්‍රශ්න විසඳා ගන්න. දෙවැනි අතුරු ප්‍රශ්නය ගරු අමාත්‍යතුමනි ඇත්තෙන්ම මේ වයඹැල ව්‍යාපෘතියත් ඒ වගේම ඔබතුමාම මැදිහත් වෙලා ඔබතුමා විශාල ප්‍රශ්න ගණනාවකටත් මුහුණ දුන්න අපිට මතකයි දැදුරුව ජලාශය ඉදිකරන්න යෑමේදී. ඒ දැදුරුව ජලාශයත් වයඹැල ජලාශයත් ඉදිකිරීම තුලින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ටාස විශේෂයෙන්ම යාපහුව නිකවැරටිය ගල්ගමුව කියන මැතිවරණ කොට්ටාසවල ගොවිබිම් අපිට තෙත් කරන්න හැකියාව ලැබෙන. නමුත් විශේෂයෙන්ම තව අපේ මැතිවරණ කොට්ටාස 14ක් තියෙනවා කුරුණෑගල දිස්ත්‍රික්කයේ. තව මැතිවරණ කොට්ටාස 7ක මේ වාරි ජල ප්‍රශ්නේ තියෙනවා. ගරු ඇමතුමනි මම උපදේශක කාර්ය සභාවට ඉදිරිපත් කරා. ඒ වගේම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව, ඒ වගේම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවත් ඉදිරිපත් කළ වාර්තාවක් මගින් අමාත්‍යාංශ නිලධාරීන් දැනුවත් කරලා තියෙනවා මේ විශාල ජල කඳක් මාවය හරහා ගරු නියෝජ්‍ය කතානායකතුමාත් දන්නවා කුරුණෑගල දිස්ත්‍රික්කයත් කෑගල්ලත් අතරින් ගිහිල්ලා විශාල ජල කඳක් මහමුහුදට යන්නේ. ඉතින් ඒ නිසා මේ මාවයේ ජලය වයඹට ලබා ගැනීම සඳහා මාවය දඹදෙනි වාරි ව්‍යාපෘතියක් සකස් කරලා තියෙනවා. නිලධාරීන් ඒ සම්බන්ධව ශක්්‍යතා වාර්තාකුත් හදලා තියෙනවා. අපි 2010 2015 ආණ්ඩු කාලෙදී මම විශේෂයෙන්ම ඔබතුමා ඒ පිළිබඳව අවධානය යොමු කරන්න කියලා ගෞරවයෙන් ඉල්ලනවා. වගේම ඒ පිළිබඳව කඩිනමින් කටයුතු කරලා ලබන වර්ෂයේ හරි අයවැය තුලින් මේ යෝජනාව ඇතුළත් කරන්න කටයුතු කරනවාද කියන කාරණේ මම විශේෂයෙන්ම ඔබතුමාෙන් දැනගන්න කැමතියි. දැන් ඒ පිළිබඳව අධ්‍යයනය කරලා අවශ්‍ය කටයුතු කරන්න. හොඳයි. බොහොම ස්තුතියි. ප්‍රශ්නාංක 6 ගරු ජගත් කුමාර සුමිත්‍රාරච්චි මහතා. ඔබ ප්‍රශ්නේ අහනවා ගරු කතානායකතුමා. මුදල් අමාත්‍යතුමා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ ජගත් කුමාර මන්තුමාගේ ප්‍රශ්නයට පිළිතුරු දීම සඳහා සති 2ක කාලයක් ඉල්ලා සිටිනවා. ප්‍රශ්නාංක 7 ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා. මම අහනවා ගරු කතානායකතුමනි. මහාමාර්ග අමාත්‍යතුමා. කතානායකතුමනි ගරු නලින් බණ්ඩාර මන්තුමාගේ ප්‍රශ්නයට සති 2ක කාලයක් ඉල්ලා සිටින උත්තර දෙන්න සබඳයි. ප්‍රශ්නාංක 8 ගරු මොහොමඩ් මුසමිල් මහතා. මම අහනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. කරුණා ක්‍රීඩා අමාත්‍යතුමා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි ආයක 2019 වසරේ වෙන් කරන ලද මුදල ගරු කතා සභාගත කරාට කමක් නැද්ද? ලොකු උත්තරයක් තියෙන හින්දා අතුරු ප්‍රශ්න වලට මම උත්තර දෙන්නම්. මන්ත්‍රීතුමා. ඔව් සභාගත කරනවා. මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ තමයි ගරු ඇමතුමනි ක්‍රිකට් ක්‍රීඩාව අපේ රටේ ජනප්‍රියම ක්‍රීඩාව. මම මුලින්ම ඔබතුමාටත් ස්තුතිවන්ත වෙනවා. මොකද පහුගිය කාලේ ක්‍රිකට් සම්පූර්ණයෙන්ම ඉවරයි කියලා කියූප එක යලි ඔබතුමා මැදිහත් වෙලා විශාල වෙනසක් කළා ගොඩනගලා තිබෙනවා. ඒකට මේ ජනප්‍රියම ක්‍රීඩාව අපේ රටේ විශේෂයෙන් පාසල් පද්ධතිය ඇතුලේ තමයි මේ ක්‍රීඩාවට අවශ්‍ය කරන ක්‍රීඩකයන් නිෂ්පාදනය වෙන්නේ. එතකොට මේ පාසල් පද්ධතිය ඇතුලේ ගරු එමෙතුමා අපි ක්‍රීඩාවට අවශ්‍ය කරන හරිය මැදිහත් වීම කළොත් තමයි මේ මෑතකදී අපි මුහුණ දීපු අර්බුදයට මුහුණ නොදී හොඳ ක්‍රීඩකයන් බිහි කරගන්න අපට අවස්ථාව ලැබෙන්නේ. ඉතින් ඒකෙදී අපි විශේෂයෙන්ම පාසල් පුහුණුකරුවන් මුහුණ දෙන විශාල ගැටලුවක් තිබෙනවා. උන්ට පෞගේ කාලේ රුපියල් 5000ක වගේ දීමනාවක් හම්බුනේ. ඒ වගේම හොඳ අම්පයර්ස්ලා අවශ්‍යයි පාසල් පද්ධතියේ. ඒ ඉන්න අම්පයර්ස්ලාටත් ඔය රුපියල් 3500ක වගේ දීමනාවක් තමයි පෞගේ කාලේ හම්බෙලා තියෙන්නේ. ඉතින් මම ඔබතුමාගෙන් අහන්න කැමතියි මේ හොඳ කෝචස් කෙනෙක් හිටියොත් තමයි ඒ කුසලතාවය වර්ධනය කරගෙන ඒ ක්‍රීඩකයා ඉස්සරහට ගන්න පුළුවන්කම තිබෙන්නේ. එතකොට ඒ පාසල් පද්ධතියේ ක්‍රිකට් ක්‍රීඩාව අනාගතයේ අපේ රටේ තරු නිර්මාණය කිරීම සඳහා තමුන්නාන්සේට මොකද්ද තියෙන වැඩපිළිවෙල මේ පාසල් පද්ධතියේ ක්‍රිකට් ක්‍රීඩාව ශක්තිමත් කිරීම සඳහා? ගරු නියෝජ්‍ය කතානායකතුමනි විශේෂයෙන්ම ඕනෑම ක්‍රීඩාවක අනාගතයේ තීන්දුව වෙන්නේ පාසල් මට්ටමේ මේ ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සහ ව්‍යාප්ත කරන්න ගන්නා උත්සාහය මත පදනම් කොටගෙන. මොකද අපේ රටේ විශේෂයෙන්ම 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් දෙක පළාත් සභාවට විශේෂ බලයක් සහ වගකීමක් වෙන ක්‍රීඩාව සංවර්ධනය කරන. එතනින් එහාට ගියාම මේ ක්‍රීඩකයෙක් ජාතික සංචිතයට එනකන් අවුරුදු 19ක් වෙනකන් ඒ ක්‍රීඩකයා ඉන්නේ පාසලත් දෙක. ඒ නිසා අපි අමාත්‍යාංශයේ විදියට පාසල් ක්‍රීඩාව සංවර්ධනය කරන්න විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ වගේම ග්‍රාම සේවක වසම් මට්ටමින් දක්ෂ ක්‍රීඩකයන් හඳුනා ගැනීමට ඔබතුමාට මතක ඇති එදා තිබ්බේ GA මීට් එක. දැන් ග්‍රාම සේවක මීට් එක. ඒ තැන ඉඳන් පටන් ගන්න අපි මේ වෙනකොට වැඩසටහන
ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් පාසල් ක්‍රීඩාව සම්බන්ධයෙන් විශාල ආන්දෝලනාත්මක කාල සීමාවක් අපිට තිබුණා. හැබැයි මේ වෙනකොට මහේල ජයවර්ධන මැතිතුමන් කෝච් කන්සල්ටන්ට් විදියටත් එතුමා පහුගිය කාල සීමාවේ මැදිහත් වෙලා ඒ හදපු ස්ට්‍රක්චර් එක අනුව සම්පූර්ණ පාසල් ක්‍රිකට් අපි රීස්ට්‍රක්චර් කරලා තියෙනවා. ඒ අනුව 15න් 15 සංජිත දිස්ත්‍රික්ක මට්ටමෙන් සහ පළාත් මට්ටමෙන් ගොඩනගන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා තියෙනවා. 13න් 15 ක්‍රීඩා සංජිත ටිකත් ගොඩනගන්න මේ වෙනකොට කටයුතු කරගෙන යනවා. ඒ වගේම පාසල් ක්‍රිකට් සංගමේ සභාපතිතුමන් ඉතාමත් දක්ෂ විදියට ඒ සංගමෙත් එක්කත් ක්‍රිකට් පාලක මණ්ඩලයත් දෙක එකතු වෙලා මේ වැඩ කටයුතු මනා කළමනාකරීත්වයක් අනුව ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මේ වෙනකොටත් විශාල මුදල් ප්‍රමාණයක් යොදලා තියෙනවා පාසල් වල සයිඩ් විකට් හදන්න, ඒ වගේම මැටින් ලබා දෙන්න සහ ටර්ෆ් විකට් පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ට ලබා දෙන්න අවශ්‍ය වැඩපිළිවෙල මේ වෙනකොට ක්‍රියාත්මක කරනවා. ඒ වගේම බෝලින් මැෂින්ස් අවශ්‍ය පාසල් වලට ලබා දෙන්නත් අපි කටයුතු කරනවා. ඒ වගේම මහේල ජයවර්ධන මැතිතුමා තමයි කෝච් කන්සල්ටන්ට් විදිහට සමස්ත ක්‍රිකට් ක්‍රීඩාවෙම පාසල් මට්ටමේ ඉඳන් පළාත් මට්ටම දක්වා LPL තරඟාවලිය දක්වාත් ඒ වගේම අනිත් පැත්තෙන් ජාතික සංචිත ඒ සංචිත සහ කාන්තා ක්‍රිකට් වල කෝචින් ස්ට්‍රක්චර් එක හදන්නේ. ඉතින් ඒ අනුව එතුමා බලාපොරොත්තු වෙනවා විශේෂයෙන් මේ පාසල් ක්‍රිකට් පුහුණුකරුවන්ව ගේ ස්ටෑන්ඩඩ් එක වැඩි කරන්නත් ඒ වගේම තමයි ඒ අයට ඇනලිටිකල් නොලෙජ් එක ලබා දෙන්නේ. මොකද පුහුණුකරුවෙක් පුහුණුවීම් කරනවා වගේම තමයි ඒ පුහුණුකරුවාට පුළුවන්කම තියෙන්න ඕනේ තමන්ගේ ක්‍රීඩකයාගේ දක්ෂතාවය සහ වීක්නස් එක හඳුනගෙන ඒකට ඇඩ්‍රස් කරන්න. ඒ වගේම තමයි තරගයක් සෙල්ලම් කරනකොට ඔපෝනන්ගේ කණ්ඩායමේ ඉන්න දක්ෂතාවය සහ ඒ ක්‍රීඩකයාගේ දුර්වලතාවයන් හඳුනගෙන ඒකට හරියන්න මැච් එක සැලසුම් කරන්න අවශ්‍ය ඇනලිටිකල් නොලෙජ් එක අපි ලබා දෙන්න ඕනේ. ඒ සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන එක පාසල් ක්‍රිකට් වල ඉඳන් විතරක් නෙවෙයි. අපි ජාතික සංචිතයේ පුහුණුකරුවන් දක්වා ඒ ගේම් එක රීඩ් කරන්න ඇති හැකියාව පිළිබඳව අධ්‍යයනය කිරීමත් ඒ අවශ්‍ය සැලැස්ම වෙනකොට මහේල ජයවර්ධන මැතිතුමා හදලා තියෙනවා. තවත් පැත්තකින් අපි 15න් 15 පාසල් ක්‍රීඩා කරන පාසල් 650කට ක්‍රිකට් ක්‍රීඩා උපකරණ ලබා දෙන්න කටයුතු කරා. මේ වෙනකොට බස්නාහිර පළාතේ අපි ලබා දීලා අවසන්. ඉතිරි සති කිහිපය ඇතුළත අපි බලාපොරොත්තු වෙනවා ලංකාවේම මේ පාසල් 650ට ක්‍රීඩා උපකරණ ටික ලබා දෙන්න. දෙවැනි අතුරු ප්‍රශ්න. ඊළඟ අතුරු ප්‍රශ්නේ තමයි මැතිතුමනි එකක් මේ පාසල් වල ක්‍රීඩා පිටි සංවර්ධනය කිරීම සඳහා මොකද ක්‍රිකට් ක්‍රීඩාවේදී අතිශයින්ම වැදගත් අනිත් ක්‍රීඩා වලට වගේම ඒ සඳහා ඔබතුමාගේ අවධානය යොමු වෙලා තිබෙනවාද? ඒ ගමන්ම මම අර කලින් අහපු ප්‍රශ්නේ විශේෂයෙන් අර කෝචස්ලාගේ අම්පයර්ස්ලාගේ ගෙවීම් පිළිබඳව යම්කිසි ක්‍රියාමාර්ගයක් ගන්න ඔබතුමා සූදානම්ද? අමාත්‍යතුමා විශේෂයෙන්ම පාසල් වල යටිතල පහසුකම් හදන්න අපි රාජ්‍ය අමාත්‍යාංශෙනුත් පහුගිය අවුරුද්දේ පාසල් 100කට ලක්ෂ 31 ගානේ මුදල් වෙන් කරලා තියෙනවා. ඒ වගේම තමයි ගරු මන්ත්‍රීතුමනි පාසල් වල මැටින් ලබා දෙන්නත් බෝලින් මැෂින් ලබා දෙන්නත් ටර්ෆ් විකට් හඳුනා දෙන්නත් අපි කටයුතු කරලා තියෙනවා. ඉදිරි කාල සීමාව තුළ එය තවත් වර්ධනය කරන්න අපි කරු කතානායකතුමනි බලාපොරොත්තු වෙනවා. වගේම පුහුණුකරුවන්ගේ ගෙවීම් සම්බන්ධයෙන් මේ වෙනකොට අපේ අවධානය යොමු වෙලා තියෙනවා. මොකද ස්කූල් ස්ට්‍රක්චර් එකේ අපිට සමහර පාසල් වල ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද මේ පාසල ඕල් බොයිස් ඇසෝසියේෂන් සහ පාසල් සංගම් ඉතාමත් ශක්තිමත්. මේ ග්‍රාමීය පාසල් වලට අපි වැඩපිළිවෙලක් හදනවා. විශේෂයෙන්ම මේ 15න් 15 සංචිත වලට හඳුනගත්තම දිස්ත්‍රික්කයේ ඉන්න දක්ෂම ක්‍රීඩකයෝ කරු මන්ත්‍රීතුමනි මේ 15න් 15 සංචිතෙත් එක්ක එකතු වෙනවා. මොකද අවුරුදු 10ක සැලැස්මක් අපි හදන්න ඕන. අපි දැක්ක පහුගිය කාලවල අපි 19න් 15 ලෝක කුසලානේ මෙවර තමයි අපි යම්කිසි යම්කිසි වර්ධනයක් අපි දැක්කේ. අපි විශ්වාස කරනවා ඊළඟ අවුරුදු කිහිපය තුල අපිට 19න් 15 ලෝක කුසලාන ජයග්‍රහණය කරන්න පුළුවන් වැඩපිළිවෙලක් මේ 15න් 15 ස්ට්‍රක්චර් එකත් එක්ක හැදේ කියලා. එහිදී මම හිතන්නේ පුහුණුකරුවන් සහ ට්‍රේනර්ස්ලා පුහුණුකරුවන් පමණක් නෙවෙයි ට්‍රේනර්ස්ලා ෆිසිකල් ට්‍රේනින් කරන ට්‍රේනර්ස්ලාගේ වැඩපිළිවෙලටත් අපි ගෙවීම් කිරීම සහ අනෙකුත් කාරණා පිළිබඳව විශේෂ අවධානය යොමු කළා තියෙනවා. ස්තුතියි ඔබතුමාට. දෙවන වටය ප්‍රශ්නාංක 3 ගරු හේෂා විතානගේ මහතා අධ්‍යාපන අමාත්‍යතුමා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි දෙවනි වටේ තුන්වෙනි ප්‍රශ්නය ගරු හේෂා විතානගේ මන්ත්‍රීතුමා අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් අහන ප්‍රශ්නේ මම අහනවා. අධ්‍යාපන අමාත්‍යතුමා සභාගත කරනවා. මං හිතනවා හැබැයි මේ නියෝජ්‍ය කතානායකතුමනි ප්‍රශ්න අහන අය අපිට සූදානම් වෙලා ඉන ඇමතිවරුන්ට උත්තර ලබා දෙන්න ඇවිල්ලා ඉන්නවා නම් හොඳයි කියලා සභාගර්භයේ. මොකද ප්‍රශ්න වලට සූදානම් වෙලා ඉන්නේ බොහොම අපි මේ කැමැත්තෙන් ඒ සඳහා අවස්ථාව ඊළඟ දවසේ ලබා දෙන්න කියලා. ඔබතුමීට ස්තුතියි. ගරු විපක්ෂ නායකතුමා ඔබතුමා ඉතා කෙටි වේලාවක් ඉල්ලා සිටියා. ඉතාම කෙටියෙන් ඒ අවස්ථාව භාවිතා කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා.
නියෝජ්‍ය කතානායකවරයා හැටියට මම ඔබතුමාට දැනුම් දෙන්නට ඕන ඊයේ දවසේ විපක්ෂ නායකවරයා වෙත ලබා දෙන සම්ප්‍රදානුකූල අවස්ථාව මූලාසනය බැහැර කරා. ඒ වගේම මේ මයික්‍රොෆෝනය පාලනය කරන කණ්ඩායමුත් බැහැර කරා. මම ඉල්ලීමක් කරනවා ආරම්භයේදීම කරු නියෝජ්‍ය කතානායකතුමනි කරුණාකරලා පාර්ලිමේන්තු සම්ප්‍රදාය පිළිබඳව මූලාසනයේ සිටින අයටත් ඒ නිලධාරීන්ටත් පොඩ්ඩක් දැනුවත් කිරීමක් කරොත් හොඳයි. ගරු නියෝජ්‍ය කතානායකතුමාට දෙහිවින් ස්තුතිවන්ත වෙනවා මට මේ පුංචි වෙලාව ලබා දීම පිළිබඳව. ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමත් මුදල් අමාත්‍යාංශ ශාස්ත්‍රයේ මගේ මතකයේ හැටියට ඇමතිකමක් දරපු පුද්ගලයෙක්. ඊයේ දවසේ වර්තමානයේ රට මුහුණ දෙන බරපතල ගැටලු කරුණු කාරණා ගණනාවක් පිළිබඳව මම ප්‍රශ්නයක් ඇහුවා. ඔබතුමා දැනගන්නට ඕන මේ රටේ ආනයන සඳහා අදට තිබෙන සංචිත ප්‍රමාණය සති 3කට පමණයි ප්‍රමාණවත් වන්නේ. මෙවන් බරපතල ප්‍රශ්නයක් අසද්දීත් අපිට පේනවා අද දවසෙත් මේ බරපතල ප්‍රශ්නයට මේ ගැටලුවට පිළිතුරක් මේ සභාවේ නැහැ. ඒ වගේම කරු නියෝජ්‍ය කතානායකතුමනි මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි විශේෂයෙන්ම කරු නිමල් සිරිපාල සිල්වා මැතිතුමා මේ සභාවේ සිටින මොහොතක. ඔබතුමා දන්නවා ඇති ලංකාවේ තිබෙන ලොකුම අරමුදල අර්ථසාධක අරමුදල ට්‍රිලියන 3ක් තිබෙනවා. එහි ලාභය බිලියන 250යි. මේකට 125ක බද්දක් දාලා වැඩ කරන ජනතාවගේ කම්කරු ජනතාවගේ සාමාන්‍ය ජනතාවගේ මුදල් වලට තට්ටු කරන උත්සාහයක් අද මුදල් ඇමතිවරයා ක්‍රියාත්මක කරන්නට යනවා වෙන මොනවටවත් නෙවෙයි තමන්ගේ ගෝල බාලයින්ට වැඩ ලක්ෂයක් කිරීම සඳහා. මම පැහැදිලිවම මේ අවස්ථාවේ කම්කරු ඇමතිතුමාගෙන් මට උත්තරයක් අවශ්‍යයි. වැඩ කරන ජනතාවගේ ට්‍රිලියන 3ක අරමුදල් වලට බිලියන 250ක ලාභයට 125ක බද්දක් ගහලා බිලියන 65ක් මේ රටේ සාමාන්‍ය ජනතාව තමන්ගේ අදිෂ්ඨානය ශ්‍රමය කැපකිරීම දහඩිය මහන්සිය තුළ උපයාගත් මුදලට පික් පොකට් ගහන්නද හදන්නේ. මේක හොරා කන්නද හදන්නේ. මේක මංකොල්ල කන්නද හදන්නේ. මේක අමුවේ මහදවල් මේ රටේ වැඩ කරන ජනතාවගේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ සල්ලි හොරා කෑමක් මුදල් ගසා කෑමක්. මේ මුදල් ගසා කෑම ඉදිරියේ හොඳ ප්‍රශස්ත කම්කරු ඇමතිවරයෙක් හැටියට මොකක්ද නිමල් සිරිපාල සිල්වා ඇමතිතුමා කියන්නේ? මොකක්ද ඔබතුමාගේ උත්තරය? සාමාන්‍ය ජනතාවගේ සල්ලි පිල්ලි ගහනකොට හොරා කනකොට මංකොල්ල කනකොට ඔබතුමා නිරුපද්‍රිතව නිහඬව සිටිනවද? මම පැහැදිලිව ඉල්ලීමක් කරනවා කරුණා කරලා වැඩ කරන ජනතාවගේ බිලියන ගණනාවක් සල්ලි උපයෝගී කරගෙන තම තමන්ගේ සුරතුළුන්ට සුරතල් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා මේ කරන්නා වූ මහා මුදල් මංකොල්ලය වහාම නතර කරන්නයි කියලා මම බොහොම කාරුණිකව ඉල්ලීමක් කරනවා. මේක මහදවල් අමුවේ කරන මංකොල්ලයක්. අමුවේ කරන ගසා කෑමක්. අමුවේ මේ රටේ මහජන දේපල මහජන සම්පත කාබාසීනියා කිරීමක් වෙන මොනවත් නිසා නෙවෙයි තමන්ගේ බඩගෝස්තරවාදී ගජමිතුරු දේශපාලන උදෙසා. ස්තුතියි. අමාත්‍යතුමා දැන් පිළිතුරක් දෙනවද ඔබතුමා? නිමල් සිරිපාල සිල්වා අමාත්‍යතුමා නැත්නම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම හිතන්නේ මගේ ස්ථාවරය මොකක්ද කියන එක මම දැනටමත් ප්‍රකාශ කරලා තිනවා අද පත්‍රවලත් ඒක තියෙනවා. හොඳයි. මොකද ඔව් ඔබතුමා දැන් පිළිතුරු දී ඔබතුමාට අමාත්‍යතුමාට අවශ්‍ය නම් වෙලාව අරගෙන හෙට පිළිතුරක් දෙන්න. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේක මේ ගැසට් එකෙන් ආපු එකක් විතරක් නෙවෙයි. මීට පෙර විශේෂයෙන්ම අපේ අයවැය පිළිබඳව මේ කරන්න ඉස්සෙල්ලා අපේ මුදල් අය කරගන්න මේ ආදායම් බදු දෙපාර්තමේන්තුව මගින්
අර්ථ නිරූපණයක් දීලා තියෙනවා EPF ETF වල මුදල් වලින් කරන ආයෝජන වලින් ලැබෙන මුදල් ඒ පනත යටතේ ආදායමක් හැටියට එන නිසා ඒකට ටැක්ස් එකක් ගෙවන්න ඕන කියලා. නමුත් අපේ අමාත්‍යාංශය පැහැදිලි ප්‍රතිපත්තිමය තීරණයක් අරන් තියෙනවා ඒක වැරදි ඒ අර්ථ නිරූපණය වැරදි කියන කාරණේ පිළිබඳව අපි ට්‍රෙෂරි එකට දන්වලා තියෙනවා ආදායම් දේශීය ආදායම් කොමසාරිස්තුමාට අද ඊයේ නෙවෙයි දැන් මාස ගාණක් තිස්සේ අපි මේක දන්වලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳව ඒගොල්ලෝ ඉන්ටර්ප්‍රිටේෂන් එකක් දෙන්න ඕනි මේක හරිද වැරදිද කියන කාරණේ පිළිබඳව අපි we have protested, we have said that it is not liable, their interpretation is wrong, so that is our position. ඔබතුමාට ස්තුතියි. දැන් විවාදයක් කරගන්න එපා පක්ෂ නායකතුමා. ඔය තා කෙටියෙන් ඔබතුමා විනාඩි ගරු නියෝජක තානාපති මම අත්ත වශයෙන්ම නිමල් සිරිපාල සිල්වා මහත්මයාට ස්තුතිවන්ත වෙනවා. එතුමා බොහොම පැහැදිලිව කිව්වා එතුමාගේ අමාත්‍යංශය විරුද්ධයි කියලා. ඒ කියන්නේ එතුමාගේ අමාත්‍යංශයේ විරෝධතා මැද්දේ කොහොමද තමන්ගේ හිතුමතේට ගැසට් එකක් ගහන්නේ? හොඳයි පැහැදිලි. ඒකට උත්තරයක් දෙන්න. කොහොමද ඒකට ගැසට් එකක් ගහන්නේ ගරු ඇමතුමා? ඔබතුමාගේ විරෝධතාවයේ මැද්දේ ඔබතුමා අනුමත කරනවද මුදල් අමාත්‍යංශයේ මේ වගේ ගැසට් එකක් ගහලා මේ රටේ වැඩ කරන ජනතාවගේ සල්ලි කොල්ල කන්නට මේ කරන්න යන ව්‍යාපෘතියට ඔබතුමා එකගද? ඔව්. පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි මං කිව්වේ මෙතන තියෙන නීතිමය ප්‍රශ්නය. මේ ප්‍රශ්නය පිළිබඳව ඒ අවස්ථාවේදී අමාත්‍යාංශය අපි මේ ඉන්ටර්ප්‍රිටේෂන් එක මේ විදිහට මේක අර්ථ නිරූපණය කිරීම වැරදි කියලා දන්වලා තියෙනවා. නමුත් අලුතෙන් ගැසට් එකක් ගහලා තියෙනවා නම් අලුතෙන් ගැසට් එක පිළිබඳව ඒක වෙනමම ඒක විවාදයක් කරන්න ඕනි ඒක හරිද වැරදිද කියන කාරණය පිළිබඳව. නමුත් අපි කිව්වේ ආදායම් බදු කොමසාරිස්තුමා විසින් අපෙන් ඉල්ලලා තියෙනවා මේක ගෙවන්න කියලා අපි ප්‍රතික්ෂේප කළා තියෙනවා මෙතෙක් කල්. ඒකයි අපේ ස්ථාවරය. ඔව් රනිල් වික්‍රමසිංහ මහත්මයා. Now this emanates from a ruling by the Commissioner General of Inland Revenue. So then you have to follow it unless you appeal against it. But easier here for the government to consider is whether we should bring an amendment where the income from EPF and ETF are exempt from income tax. That would be the best thing for Parliament to do. Otherwise you go and do it and you can go to courts. If the court upholds that interpretation, you are stuck again. Man කියන්නේ ලේසිම එක තමයි මේ අපි කතා කරලා මෙතන පක්ෂ නායකින් නැත්නම් මේ අදාළ කොමිටියෙන් ඊට පස්සේ ඉදිරිපත් කරන්න පුළුවන් කෙටුම්පතක් මේ අරමුදල් දෙකම ආදායම් බදු වලින් නිදහස් කරලා. ස්තුතියි ඔබතුමා. කිරියල් මහත්මයා අවසන් කරන්න අපි. ඊට පස්සේ අපි සමගි ජන බලවේගයේ මේ සම්බන්ධයෙන් විවාදයක් ඉල්ලනවා. මොකද දෙවතාවක් ටැක්ස් කරනවා. ඒක නීතියෙන් තහනම්. දැන් ඕනම අර්ථ සාධක අරමුදල් ලාභියෙක් අර්ථ සාධකේ ලැබුණාම ටැක්ස් කරනවා ගරු නියෝජක තානාපතිතුමා. ඊට පස්සේ ඒක ආයෝජනයක් කෙරුවාම ඒකෙනුත් ටැක්ස් කරනවා. ඉතින් ඒක ඩබල් ටැක්සේෂන් එකක් ප්‍රශ්නයක් මෙතන එනවා. වැරදි. ඉතින් අපි මේ සම්බන්ධයෙන් විවාදයක් ඉල්ලනවා. Thank you sir. චමින්ද විජේසිරි මහත්මයා රීති ප්‍රශ්නය කෙටියෙන්. ඒක ඊයටතේ ගරු නියෝජක තානාපතිතුමා විවාදිච්ච කාරණේටම සම්බන්ධ වෙන්න අවසර ඉල්ලන්නේ. කෙටියෙන්. මේ සුබ සාධන අරමුදල. ඒතර අරමුදල් වලට බදු අය කරලා මුදල් ඇමතිවරයාගේ මොළහත පාවිච්චි කරලා රට හදනවා කියලා කියන්නේ උත්සාහයක දෙනවා අපේ ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායකතුමා. ඉතින් එහෙම රට හදන්න දෙන්න හදන්න එපා. මේ අහිංසක මිනිස්සු මුදල් හොරක් අමාත්‍යාංශ නිවේදන දීවර අමාත්‍ය ගරු ඩග්ලස් දේවානන්ද මහත්මයා. පොඩ මේ පැත්ත බලන්නකො මේ මහත්මයා රීති ප්‍රශ්නය. සර් මේ ආදායම් බදු පනත පිළිබඳ මහින්ද රාජපක්ෂ යුගයේ තිබුණ දේශීය ආදායම් පනත නෙමෙයි දැන් තියෙන්නේ. ඒ පනත සියලුම තිබුණ බදු නිදහස් සියල්ල ඉවත් කරලා පසුගිය යහපාලන රජයේ විසින් තමයි මේ ආදායම් බදු පනත සම්මත කළේ. හොඳයි. ඉතින් ඒ පනතේ තියෙන විධිවිධාන වලට අනුව තමයි මේ නියමයන් කරලා තියෙන්නේ. සියලුම බදු සාන අවශ්‍ය කළා තමුන්නාන්සේලාගේ රජය. ඒක තමයි කළේ මේ පනත. ඒ පනතට අනුව තමයි කොමසාරිස්වරයා මේක කියලා තියෙන්නේ. නාම ගරු නියෝජක කතානායකතුමනි පන්දුල ගුණාධර මහත්මයා කියන කාරණේදී ඉංග්ලන්ඩ් රෙවෙනියු ඇක්ට් එක නම්බර් 24 2017
කියන පනත සංශෝධනයට තමයි මේ චක්‍රලේඛන ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒක 2017 ගෙන ඔබතුමාලාගේ ආණ්ඩුව. දැන් ඔබතුමාලම ඒක දන්නේ නැහැ වගේ කතා කරනවා. දැන් කිරියල්ලකරු මන්ත්‍රීතුමා ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීතුමන් එතුමා විවාදයක් ඉල්ලනවා පාර්ලිමේන්තුවේ ඇතුලේ මේ ආර්ථික තත්ත්වය පිළිබඳ විස්තර දන්නේ නැහැ කියලා. හැබැයි එතුමා එළියට ගිහිල්ලා කියනවා ආර්ථිකය කඩා වැටෙනවා කියලා. ඉතින් දන්නේ නැත්නම් ඇතුලේ දන්නේ නැහැ කියලා එළියේ කඩා වැටෙන කතාවක් කියන්නේ කොහොමද? ඒ හින්දා කරු කතානායකතුමනි විවාද වුණා විවාද කරන්න පුළුවන් අපිට ඒකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ ජනතාව නොමග යවන ප්‍රකාශන පාර්ලිමේන්තුවේ නොකර ඉන්න ඕනේ. දැන් එයාලා ගෙනාපු නැති පනතක් විතර තමයි කතා කරන්නේ. මේක අපි ගෙනල්ලා වගේ. හොඳයි ඔබතුමාට ස්තුතියි. ගරු විපක්ෂ නායකතුමනි මේක නිමා කරන්න. ඔව්. එකතුමනි මේක හරි විහිළුවක්. එතකොට දැන් මේ පොඩකින්කෝ මේ ගැසට් එක ගහලා තියෙන්නේ මේ හරියට මේ අර හිටපු ආණ්ඩුව වගේ. මේ 125 බද්ද ගහලා තියෙන්නේ මේ ආණ්ඩුව වැඩ කරන ජනතාවගේ සල්ලි වලින්. පොදු ජනතාවගේ සල්ලි වලින්. මොනවද මේ කියන්නේ මේක ගිය ආණ්ඩුවේ කරපු වැඩක් කියලා. අමාත්‍යාංශ නිවේදන. මොකද්ද මේ කියන විහිළුව? විවාදේ නිමා කරමු. මේකට වෙන විවාදයක් ඔබතුමාලා ඉල්ලන්න. අමාත්‍යාංශ නිවේදන ගරු ඩග්ලස් දේවානන්ද මැතිතුමා. ගරු ඩග්ලස් දේවානන්ද මැතිතුමා. නියෝජක කතානායකතුමනි අපේ බන්දුරුගුණාද ඇමතුමාත් පොයින්ට් ඔෆ් ඕඩර් එකක් ඉල්ලුවා. ආරම්භ කෙරුවේ විපක්ෂ 나යකතුමා. ඉතින් රජයට මහ විසාද අසාධාරණයක් එන්නේ එතුමා මේ ගැන කරුණු කිව්වේ නැත්තම්. ඒ නිසා බන්දුරුගුණාද ඇමතුමාට ඒ අවස්ථාව ලබා දෙන්න කියලා මම ඉතාමත් ගෞරවයෙන් ඉල්ලනවා ඔබතුමාගේ. එතුමා පැහැදිලි කරා නේද? නෑ කරුවානේ. එතුමා තුන් පාරක් පැහැදිලි කරනවා මෙතන එක පාරයි. බන්දුරුගුණාද අසාධාරණයි. ආණ්ඩුවට අවස්ථාව තියෙන්න ඕනේ විපක්ෂයෙන් තමන්ම ගෙනාවු පනත් ගෙනල්ලා ඒ කාලේ බුදිය ගෙනල්ලා තියෙන කැබිනට් එකේ විපක්ෂ නායකතුමා. හොඳයි බන්දුරුගුණාද ඇමතුමා අවසන් කරන්න ඔබ. ගරු කතානායකතුමනි මේ ගරු සභාවට මුදල් පිළිබඳ සම්පූර්ණ බලය පැවරෙනවා. එතකොට පසුගිය කාලය තුලදී ඇතිවෙච්ච දැවැන්ත විදේශ විනිමය අර්බුදය තුල පසුගිය රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුමකට එළඹියා. ඒ එළඹුණ අවස්ථාවේදී රාජ්‍ය වියදම් දළදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 2020 දී 3.5 දක්වා අඩු කරන්න එකඟ වුණා. එතකොට වියදම් අඩු කරන්න තියෙන ක්‍රම දෙකයි. ආදායම වැඩි කිරීම වියදම අඩු කිරීම. එතකොට ආදායම වැඩි කිරීම සඳහා සියලුම සහන අවෝසි කළා. සියලුම සහන අවෝසි කළා බදු ප්‍රමාණය විතරක් වැඩි කළා. ඉතින් ඒක කිරීමේ කටයුත්ත ආරම්භ කළේ ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගිවිසුමට අනුව. ඒක දැනගන්න කැබිනට් මණ්ඩලයේ සමාජිකයෙක් ලෙස ඔබතුමා අවසන් කරන්න. අපි මේ විවාදය අවසන් කරමු. ගරු දීවර මන්ත්‍රීතුමා ඔබතුමාගේ මොකක්ද රීති ප්‍රශ්නය? ඔව්. අරු නියෝජ්‍ය කතානායකතුමනි මෙතන වෙන විවාද දැක්කහම අපිට පුදුම හිතෙනවා. ඔබතුමා රීති ප්‍රශ්නය කරන්න. යාපාලන ආණ්ඩුව. යාපාලන ආණ්ඩුව හදපු මධ්‍යම අධිවේගී මාර්ගය විවෘත කරනකොට මේගොල්ලෝ. රීති ප්‍රශ්නයක් නැහැ. පුදුම ප්‍රශ්නයක්. ගරු ඩග්ලස් දේවානන්ද අමාත්‍යතුමා. ඔව් කිරියාල මැතිතුමා. දන් කෙරුවා. එතුමා කිව්වා මේ අපේ රජයේ කාලේ ගෙඩාපු පනතක් සම්බන්ධයෙන් එතුමා මං ආසයි වගන්තිය කියවන්න මොකද වගන්තියද කියලා. හොඳයි. අපි නිමා කරමු මේ විවාදය. නෑ මෙතුමා කිව්වා මං දාවල් ලැබෙතුමාගේ ඉලිබක් කරන වගන්තිය කියවන්න. වගන්තිය කියවන්න. ඩග්ලස් දේවානන්ද ඇමතුමා. ඩග්ලස් දේවානන්ද ඇමතුමා. නිමා කරන්න ඔබතුමා මේක. ඔව් කිරියල් ඇමතුමා. දාමල් ලැබෙතුමා මගේ නම කිව්වා. හරි ඔබතුමාගේ පැහැදිලි කරා. එතුමා වගන්තියක් ගැන කිව්වා. මම එතුමාට කියනවා වගන්තිය කියවන්න කියලා. හොඳයි නාමල් අමාත්‍යතුමා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමා වගන්තිය හොයන්න කලින් පනත හොයාගෙන ඉන්න. ඔබතුමා පනතවත් දැන නැතුව මෙතන වගන්තියක් ගැන කතා කරනවා. ඔබතුමාට වගන්තිය ඕන නම් බන්දුරුගුණාද නැමතුමා හෙට සියලුම වගන්ති ටික සභාවට ගන්න සභාව සම්මත කරනවා. සභාගත කරනවා. ගරු ඩග්ලස් දේවානන්ද මැතිතුමා. ඔබතුමා මා කරන්න. අද ප්‍රධාන අපි ඔබතුමාලාට විශේෂ අවස්ථාවක් දුන්නා මේ කතා කරන්න. මේට වැඩි යන්න එපා මේක. ඔව් කිරියල් මැතිතුමා අවසන් කරන්න. මෙතුමා වගන්තියක් ගැන කිව්වා. එතුමාට වගන්තිය කියවන්න කිව්වා. එතුමා දන්නේ. එතුමා පිළිතුරක් දුන්නා. එතුමා දන්නේ. ඔව් නාමල් මැතිතුමා. අවසාන වශයෙන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මට වගන්තියක් කියවන්න පුළුවන්. පනත දන්නේ නැති මිනිස්සුන්ට වගන්තියක් කියවල වැඩක් තියනවද? වගන්තිය අවශ්‍ය නම් හෙට ගරු බන්දුරුගුණාද නැමතුමා සියලු වගන්ති ටික සභාවට ඉදිරිපත් කරනවා. හොඳයි ස්තුතියි. මේ මෙතුමා තමයි ගරු කතානායකතුමනි ඕන ගුණෙක්ට යුද්ධ කරන්න පුළුවන් කිව්වේ. ඉතින් ඒ හින්දා ඕන එක්කෙට වගන්ති කියවන්න කියන්න පුළුවන්. ඔබතුමාට වයසට ගරු
අමාත්‍යංශ ප්‍රකාශය